right LKS හත මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතියෙන් අපි අද කතා කරනවා දෙවෙනි ගාන. මේ දෙවෙනි ගාන කියන්නේ සීමිත මහාන සමාගම 2014 දින මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා කියලා. එතකොට ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු පටන් ගෙන තියෙන 4.1. අපෙන් ඉල්ලනවා ඍජු ක්‍රමයට සහ වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශන. එතකොට ඍජු ක්‍රමයට අපි සම්පූර්ණ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හදලා වක්‍ර ක්‍රමයට හදන්නේ මෙහෙයුම් කොටස විතරයි. එනිසා ආකෘති දෙක කලින් දවසේ කියලා දුන්න විදිහට රෝල් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ගාන හදාගෙන යන්න. මම ගාන හදන්න පටන් ගන්නවා මේ විදිහට. හරි. right. අපි බලමු කොහොමද ගාන හදන්නේ කියලා. කලින් ආකෘති රෝල් කරලා තියෙන නිසා මම ආකෘති රෝල් කරන ඒවා ගැන වැඩි කතා කරන්නේ මෙතෙන්දී. සීමිත මහාන් සමාගම සියලුම ගැනුම් හා විකුණුම් ණය පදනම් මත සිදු කරයි. ඒ කියන්නේ සම්පූර්ණ ණය අත්පිට ගැනුම් සහ විකුණුම් කෙනෙක් ණය කියන එක තමයි කියන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන වෙළඳ දෑ අනිකුත් ලැබිය යුතු දෑ ණය ගැතියන් වන අතර වෙළඳ හා අනිකුත් ගෙවිය යුතු දෑ ණය හිමියන් වේ. right. අපිට පුළුවන් දැන් මේ තොරතුරු වලින් මේ මෙතන මේ කියන්නේ ණය හිමියන්ට අපි කොයිතරම් මුදලක් ගෙවලා තියෙනවද ණය ගැතියන්ගෙන් කොච්චර මුදලක් අපිට ලැබිලා තියෙනවද කියන එක ගණනය කරන්න කියලා. හරි. අපිට ඒක හදා ගන්න ටී ගිණුම් දෙකක් අවශ්‍යයි. මොකද්ද? ණය ගැති ගිණුම් සහ ණය හිමි ගිණුම්. ණයගැති පාලන ගිණුම රෝල් කරලා ණයගැති පාලන ගිණුමේ දැනට දීලා තියෙන ශේෂය තමයි. මොකද ආරම්භක ශේෂයක් නැහැ ව්‍යාපාරය පටන් ගන්න අවුරුද්දේ හදන නිසා. එතකොට ආරම්භක ශේෂ නැති නිසා අවසාන ශේෂය තියෙන කීයද 4000යි. ඒ 4000 ණයගැති පාලන ගිණුම ශේෂය පාගේ විදිහට දාන්න 4000යි. ඊට පස්සේ බලන්න විකුණුම් කොච්චරක් තියෙනවද කියලා. විකුණුම් තියෙනවා 9500ක විකුණුම් තියෙනවා. ඒ නිසා මේ 9500 විකුණුම් විදිහට එකතු කරලා එතකොට මුදලින් අපිට ලැබිලා තියෙන ප්‍රමාණය මේ විදිහට ගණනය කරගන්න පුළුවන්. මුදලින් ලැබිලා තියෙනවා කොච්චරද? 5500ක් ණයගැතියන්ගේ සල්ලි වලින් අපිට ලැබිලා තියෙනවා. right? හරිම ලේසි. එතකොට ණයගැතියන්ගෙන් ලද මුදල් කියන්නේ මෙහෙම කටයුතුනේ. මෙහෙම ක්‍රියාකාරකමක්. ඒ නිසා මුදල් එකතු වෙනවා 5500ක් සල්ලි එකතු වෙනවා. right? 5500ක් මුදල් එකතු වෙනවා. ඊට පස්සේ ණය හිමි ශේෂය බලන්න ණය හිමියෝ ගත්තාම 2250ක් කියන අවසානයේ ඒකත් අර විදියමයි නේද? අවසාන ශේෂය විතරයි තියෙන්නේ 2250යි අවසාන ශේෂය. හැබැයි දැන් ගැනුම් හොයාගන්න ඕනේ. ගැනුම් හොයාගන්න බෑ. ගැනුම් දීලා නැහැ. තියෙන්නේ මොකද්ද? විකුණුම් පිරිවැය. අපි දන්නා විකුණුම් පිරිවැය හොයාගන්නේ ආරම්භක තෝගයේ ගැනුම් එකතු කරලා අවසාන තෝගය අඩු කරාට පස්සේ ලැබෙන වටිනාකම. එතකොට විකුණුම් පිරිවැය අපි දන්නවා දැන් කීයද 4500ක් නිසා. අවසන් තෝගයත් අපි දන්නවා කීයද අවසන් තෝගය? අවසන් තෝගයක් දන්නවා 1500යි අවසන් තෝගය. නිසා 1500 අවසන් තෝගය අඩු කරාම මේ දෙන්නගේ එකතුව තමයි ආරම්භක ආරම්භක තෝගය නෑනේ. ඒක ගැනු හිතේට එන්නේ 1500ට 4500 එකතු වුණාම 6000යි. එතකොට ගැනුම් වටිනාකම මේ විදිහට ගණනය කරගන්න පුළුවන්. අපිට ගැනුම් වෙනවා කීයක්ද? රුපියල් 6000ක් ලැබෙනවා. එතකොට ඒක මෙතන ගැනුම් ශේෂය දානවා රුපියල් 6000යි. එතකොට අවසානයේ මුදලින් අපිට අපි ණය ගැතියන් අපි ණය හිමියන් අපි මුදලින් ගෙවලා තියෙනවා කොච්චරද 3750ක් මුදලින් ගෙවලා තියෙනවා ණය හිමියන්. හරි 3750යි. ණය හිමියන්ට ගෙව් මුදල් 3750. අඩු කරලා ලියන්න බලන්න. හරි 3750යි. ඊළඟට බලන්න මොකද කියන්නේ. ඊළඟට කියන ආදායම් ප්‍රකාශන දැක්වෙන මූල්‍ය වේතන රුපියල් 100ක් බැංකු ගාස්තු ඉදිරියේ ණයපොත්. හරි බැංකු ගාස්තු කියලා කියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් මේ නිසා බැංකු ගාස්තු එතන අඩු කරනවා රුපියල් 100යි. ඊළඟට ඉතිරි රුපියල් 300 ණයපොත්. හරිද 300 නේද? ඔක්කොම තියෙනවානේ 400ක් ඔව්. ඉතිරි රුපියල් 300 ණයපොත්. හැබැයි ණය පොලි වියදම 300ක් වුණාට මුදලින් ගෙවලා තියෙන ප්‍රමාණය බලන්න මෙතන උපජිතව තියෙනවා තව 150. හරිද 150ක් උපජිතයි. ඒ කියන්නේ මුදලින් ගෙවලා තියෙන එතකොට 150 නේ. 150ක් තව ගෙවන්න තියෙනවා නම් සම්පූර්ණ වියදම රුපියල් 300 යනවා. තව 150
එතකොට ගෙවලා තියෙන මුදල එහෙනම් ගෙවූ පොලි විදියට එන්නේ කීයද 150යි right ගෙවූ පොලි එක මෙහෙයුම් කටයුතු වලින් චලනීය මුදල් වලට යටින් දාන්න ඕන අඩු කරලා ගෙවූ පොලි 150යි හරි මෙහෙයුම් කටයුතු වලින් චලනීය නැත්නම් යෙදෙව් මුදල් වලට යටින් ඊළඟට දේපල පිළිත උපකරණ සංයුතිය මෙතන දීලා තියෙනවා. එතකොට වාර්ෂික සියලුම දේපල පිළිතා උපකරණ අත්පිට මුදලට මිලදී කියන ඇත්ත. එහෙනම් මේ 8-10 අරගෙන තියෙන්නේ සල්ලි වලට. හරිද? එහෙනම් ඒ 8-10ම ගිණුමගත කරන්න ඕන. දේපල පිළිතා උපකරණ මිලදී ගැනීම කීයද? 8-10යි. එතකොට ඒක මුදල් ගලා යෑමක් නිසා වරහන් ඇතුළේ ලියන්න අඩුවීමක්. හරි? මුදල් ගලාන යනවා. මොකද මේක ආයෝජන ක්‍රියාකාරකමක් වෙනවා. මොකද කාලච්ඡේදය ආරම්භක දවසේනේ මේක වෙන්නේ. ඒ හින්දා මුදල් ගලා යෑමක් වෙනවා. වෙනත් ආදායම් පිට තියෙන ආයෝජන සඳහා පොලිට. එතකොට ආයෝජන සඳහා පොලි ලැබිලා තියෙනවා 500ක් නේද? ආදායම් 500යි right? එතකොට ආදායම් 500 ඒක ආයෝජන ආදායම් කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම පොලි 500. ඒක උපචිත නෑ මොකුත් නේ උපචිත මොකුත් නෑ ඒ නිසා සම්පූර්ණයෙන් 500ම මුදලින් ලැබිලා. එතකොට ආයෝජන ආදායම් කියලා කියන්නේ ආයෝජන ක්‍රියාකාරකමක්. ඒ නිසා ආයෝජන ක්‍රියාකාරකම් වලට එකතු වෙනවා 500ක්. ඊළඟට වසර 3ක ලාභාංශ ගෙවන බලන්න මුළු ආදායම මුළු ලාභය ගත්තොත් එහෙම කාලච්ඡේදයේ ලාභය 1500. එතකොට රතවා ගත් තිපෙන් වල ආරම්භක ශේෂයක් නෑනේ. මොකද ව්‍යාපාරේ පටන් ගන්න අලුත් ව්‍යාපාරයක් නේ. ඒ නිසා රතවා ගත් තිපෙන් වල ආරම්භක ශේෂයක් නෑ. එතකොට කාලච්ඡේද ලාභයේ විදිහට 1500ක් ආවා නම් අවසානයේ 1000ක් ඉතුරු වෙන්න බෑනේ රතවා ගත් තිපෙන් වල. 1500ම ඉතුරු වෙන්නේ. දැන් අවසානයේ 1000ක් නම් ඉතුරු වෙලා තියෙන්නේ. මේ දෙක අතර වෙනස කීයද 500. ඒ කියන්නේ 500කින් අඩු වෙලා තියෙනවා රඳවාගත් තිපෙම. එහි රඳවාගත් තිපෙම අඩු වෙලා තියෙන්නේ මෙන්න මෙතන කියනවා වාර්ෂික 3ක ලාභාංශ ගෙවයද. ලාභාංශ ගෙවනකොට තමයි රඳවාගත් තිපෙම අඩු වෙන්නේ. එනතර ලාභාංශ ගෙවන කියන්නේ අතුරු ලාභාංශ කියලා කියන්නේ මොන ක්‍රියාකාරකමක්ද? මූල්‍ය ක්‍රියාකාරකම. එනස මූල්‍ය ක්‍රියාකාරකම වල අපි ලියනවා ගෙව් ලාභාංශ 500 අඩු කරලා ලියන්න මුදල් යන නිසා ගෙවීම ඒ නිසා අඩු වෙනවා. ගෙව් ලාභාංශ මූල්‍ය ක්‍රියාකාරකම්. right. මේ ටික විතරයි තොරතුරු තියෙන. ඊට පස්සේ ආදායම් ප්‍රකාශනයේ තියෙන මුදලින් ගෙවලා තියෙන තොරතුරු ටික අපි ගන්න පුළුවන්. එතකොට මෙතන විකුණුම් පිරිවැය ටික හරි. ඊට පස්සේ පරිපාලන වේදම් තියෙනවා 1400. මේ පරිපාලන වේදම් ඇතුලේ ක්ෂය ඇතුළත් වෙන නිසා ඒ ක්ෂය ටික අයින් කරන්න ඕනේ. හරිද? පරිපාලන වේදම් වල ක්ෂය තියෙනවනේ. එතකොට ක්ෂය කියන්නේ මුදලින් ගෙවන එකක් නෙවෙයි. ඒ නිසා ඒ ක්ෂය 1000 අයින් කරන්න මතක ඇතුව. හරිද? එතකොට ක්ෂය 1000 අයින් වුණාම ඉතුරු වෙන්නේ කීයද? 400. එහෙනම් මුදලින් ගෙවලා තියෙන පරිපාලන වේදම් කොච්චරද? ගෙව් පරිපාලන ඒක මෙහෙම කටයුතු ගෙවලා තියෙන එතකොට රුපියල් 400යි. හරි? පරිපාලන වේදම්. ඊට පස්සේ බෙදා හැරීම් වේදම් සම්පූර්ණයෙන් 1600ක් ගෙවලා තියෙනවා. මොකද උපචිත නැති නිසා ගෙව් බෙදා හැරීම් අඩු කරන්න 1600. හරි 1600 අඩු කරන්න. ඊළඟට වර්ෂයේ බද්ධ 600යි. හරිද? බද්ධ 600යි බලන්න උපචිත තියෙනවද කියලා. උපචිත තියෙනවා 100ක්. ඒ කියන්නේ වියදම 600යි. එතකොට තව ගෙවන්න තියෙනවා 100ක්. එහෙනම් කීයක් ගෙවනද? 500ක් ගෙවලානේ. 500ක් ගෙවලා එහෙනම් ගෙව් බදු කීයද? ගෙව් බදු 500. ගෙව් බදු 500. එතකොට ආදායම් ප්‍රකාශන ඉවරනාම ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි දේපල පිළියෙත ගත්තා. දැන් ආයෝජන තියෙනවා 2000. ආයෝජන කියලා කියන්නේ මේ කාලච්ඡේදයේ අනික මේ ව්‍යාපාරය ආරම්භක කාලච්ඡේදයේ මේක හදන්නේ. එතකොට ආයෝජන සඳහා මුදල් වැය කරනවා. නේ? එතකොට ඒක මුදල් කලා යෑමක් විදිහට තමයි මේ ආයෝජන අපි සලකන්නේ. හරිද? එතකොට ඒක ආයෝජන ක්‍රියාකාරකම් යටතේ යන ආයෝජන රුපියල් 2000යි. ඒව මුදල් ගලා යෑම. හරිද? ආයෝජනය කියලා කියන්නේ එතන මුදල් ගලා යෑම. ඊට පස්සේ තවගේ වෙළඳ ලැබිය යුතුද බැංකුවේ මුදල් සාමාන්‍ය කොටස් ගත්තාම සාමාන්‍ය කොටසත් එහෙමයි මුදල් ගලා යෑමක් විදිහට තමයි මෙතෙන්දී සලකන්න වෙන්නේ. හරිද? එතකොට ඒක මූල්‍ය ක්‍රියාකාරකම්.
කොටස් නිකුතු 9000 ඒවා මුදල් ලාභී එනිසා එකතු වෙනවා. ඊළඟට බැංකු ණය කියලා කියන්නේත් මුදල් ලැබීමක් නේද? 9000 බැංකු ණය මූල්‍ය ක්‍රියාකාරකම් නේ. මොකද මේ ව්‍යාපාරය ආරම්භ කරන අවුරුද්දේ මේ අපි හදන්නේ. එතකොට මේ හැමදේම අලුතෙන් ගන්නවා. මේ ඔක්කොම මේ අරන් තියෙන්නේ මේ අවුරුද්දේ. ඒ නිසා මේ අවුරුද්දේ මුදල් ලැබීම විදිහට ලැබීම තාක්ෂණික විදිහට තමයි අපි සලකන්නේ. ණය හිමියෝ හරි අනිත් එක හරි. එච්චරයි. right අපිට පුළුවන් දැන් මේක අවසානයේ බැලන්ස් කරගන්න. හරි එතකොට මෙහෙයුම් කටයුතුවලින් චලනීය මුදල් ප්‍රවාහය විදිහට වලට එන වෙදී ඍණ උත්තරයක් 350 මේක එකතු වුණාම ඒකෙන් ගෙවු පොලිසා ගෙවු බදු අයින් කරාම ඍණ 1000ක් එනවා. ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් වල එකතු වෙනවා 9500ක් එනවා නේද? 9500ක් එනවා ආයෝජන ක්‍රියාකාරකම්. ඊපස්සේ මූල්‍ය ක්‍රියාකාරකම් වලට එනවා 11500ක් එනවා සම්පූර්ණ. එතකොට කාලච්චිතී ශුද්ධ මුදල් වැඩිවීම ගත්තාම මෙතන සම්පූර්ණ එකතුවේ රුපියල් 1000කින් වැඩි වෙනවා. හරි 1000කින් වැඩි වෙනවා. 1000කින් වැඩි වෙනවා. එතකොට අවසාන මුදල් හා මුදල් සමාන දේවල් වටිනාකම වෙන්නේ 10. මොකද කාලච්චිතේ ආරම්භයේ නෑ මොකද. ආරම්භක ශේෂයක් දීලා නෑනේ. නිසා නෑ. එතකොට බලන්න අපිට දීලා තියෙන මූල්‍යදත්ත ප්‍රකාශනයේ බැංකුවේ මුදල් කියලා මේ 1000ක් වෙන්නනවා. මේ 1000 තමයි එතකොට මෙතන මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මෙතන පෙන්වන්න ඕන. හරි? 1000 පෙන්වන්න. right. අපි ඊට පස්සේ මේක වක්‍ර ක්‍රමයටත් හදමු. වක්‍ර ක්‍රමයට ගත්තාම මුලින්ම ගන්න ඕනේ බදු පෙර ලාභය. බලන්න බදු පෙර ලාභය කීයක් තියෙනවද කියලා. බදු පෙර ලාභය තියෙනවා කීයද? 2100ක් තියෙනවා. 2100. ඊට පස්සේ එකෙන් අයින් කරන්න ඕනේ ණය පොලි. මොකද ණය පොලි නැවත ගෙවන නිසා ණය පොලි තියෙන ඔක්කොම කීයද? 400ක් තිබුණාට මෙතන ණය පොලි තියෙන්නේ 300නේ. ඒ නිසා මේ ණය පොලි 300 අපි අයින් කරනවා. එතකොට ණය පොලි ලාභයෙන් අඩු වෙලා තියෙන නිසා අපි මෙතෙන්දී ඒක එකතු කරන්න ඕනේ. ඊට පස්සේ වර්ෂයේ ක්ෂය තියෙනවා නේද? ක්ෂය තියෙනවා කොච්චරද? 1000ක් තියෙනවා. එතකොට ක්ෂයත් ලාභයෙන් අඩු වෙලා තියෙන නිසා අපි ඒ ක්ෂය 1000 එකතු කරනවා. ඊළඟට ආයෝජන ආදායමුත් තියෙනවා 500ක්. වෙනත් ආදායමකට තියෙනවනේ ඒක නේ. වෙනත් ආදායමකට 500ක් තියෙනවා. ඒක පල්ලයන් මොකද්ද මේ ආයෝජන ක්‍රියාකාරකම් වල නැවත ආයෝජන ආදායම් එකතු වෙනවා. ඒකතු වෙන නිසා මේක මෙහෙයුම් ක්‍රියාකාරකම් වල තිබුත් ආයෙත් ප්‍රශ්නයක් නේ. දැන් දෙකක වැටෙනවනේ. ඒ නිසා ආයෝජන ආදායම් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් අයින් කරන්න ඕනේ. එතකොට ඔය ටික තමයි කාරක ප්‍රාග්ධන සංචලනයේ පෙර කියන්නේ ආදායම් ප්‍රකාශනෙන් අපිට ගන්න පුළුවන් තොරතුරු ටික. එතකොට අපිට 2900ක ශේෂයක් ලැබෙනවා. හරි 2900ක ශේෂයක් ලැබෙනවා කාරක ප්‍රාග්ධන සංචලනයට පෙර මෙහෙම ලැබෙනවා. ඊට පස්සේ කාරක ප්‍රාග්ධන සංචලනයක් ගත්තාම එතන එන්න ඕනේ මෙතන මුල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කාරක ප්‍රාග්ධනයට වැටෙන්නේ තොගය වෙනද ලැබිය යුතු දෙයක් කියන්නේ. එතකොට තොගය ගත්තාම තොගේ වැඩිවීමක් තියෙනනේ අවසාන ශේෂය විතරනේ තියෙන ආරම්භයේ. එන කාලච්ඡේදයේ තොගේ වැඩි වෙලා තියෙනවා 1500. තොගේ වැඩිවීම අපි මොකද කරන්න ඕන? අඩු කරලා පෙන්නන්න ඕන. හරි? තොගේ වැඩිවීම අඩු කරන්න ඕන. වත්කම් වල වැඩිවීම අඩු කරනවා, වත්කම් වල අඩුවීම එකතු කරනවා. නේ විරුද්ධ පැත්ත කරන්නේ. එතකොට ණය ගැතියත් වැඩි වෙලා තියෙනවා 4000කින්. ඒ නිසා ඒ 4000ත් අපි අඩු කරන්න ඕන. right. එතකොට එච්චරයි තියෙන කාර්ක ප්‍රාග්ධනයේ වත්කම් පැත්තේ වගකීම් පැත්තේ ගන්න තියෙන වෙනද ගෙවිය යුතු දේ කොටස විතරයි. මේ ගෙවු බදු ගෙවු පොලි ඉව ගන්නෑ. එතකොට 2250කින් ඒක වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වැඩිවීම එතන එකතු කරනවා. හරිද? ණය හිමියන්ගේ වැඩිවීම එකතු කරනවා. වගකීම් වල වැඩිවීම එකතු කරනවා. වගකීම් වල අඩුවීම අඩු කරනවා. එතකොට මෙතන බැලන්ස් එක එනවා අපිට කියද මෙහෙම කටයුතු වලින් චලනීය මුදල් ප්‍රවාහය 350ක් යනවා. ඊට ගෙව් පොලේ ගෙව් බදු කියන්නේ මේ දෙකමනේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ දෙකම ගන්න පුළුවන් 150යි 500යි. ඒ වෙනසක් ඇත්තෙම නැහැ නේ. ඒ ගානම තමයි එන්න ඕන. එතකොට අවසානයේ අපිට මුදල් ප්‍රවාහය නැත්නම් මෙහෙයුම් කටයුතු වලින් චලනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය විදිහට ඍණ 1000ක් ලැබෙනවා. මේ ඍණ 1000ම තමයි අපිට මෙතෙන්දිත් ලැබුණේ නේද? බලන්න. ඍජු ක්‍රමයට හැදුවත් එන්නේ එකම උත්තරේ. හරිද? එතකොට වක්‍ර ක්‍රමයට හැදුවත් ඍජු ක්‍රමයට හැදුවත් මොන ක්‍රමයට හැදුවත් ලැබෙන්න ඕන එකම පිළිතුර. එකම පිළිතුර ලැබෙන්න ඕන ක්‍රම දෙකේදීම.
ඔය විදිහට තමයි වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කරන්නේ. හරි. අපි හදමු ඊළඟ ගාන. අපි තුන්වෙනි ගාන හදමු සීමිත හේරක් පොදු සමාගමේ 2017 31 දින අවසන් වර්ෂ සම පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශක කට්ටලිම අපිට දීලා තියෙනවා. හරිද? මේකේ තියෙන තොරතුරු අරගෙන තමයි අපිට මේ ඉදිරියට ගාන හදන්න තියෙන්නේ. right. බලන්න අතිරේක තොරතුරු මොනවද කියන්නේ කියලා. අතිරේක තොරතුරු වල මේක කියනවා අපි ඊළඟ ඉස්සෙල්ලා බලන්න මේ ඍජු සහ වක්‍ර ක්‍රමයට දෙකටම හදන්න ඕනේ. ඉතින් කලින් වගේ ආකෘති රෝල් කරගෙන අපිට පුළුවන් ගාන හදන්න පටන් ගන්න. මුලින්ම අතිරේක තොරතුරු වලින් ගන්න. අතන මුලින්ම අතිරේක තොරතුරු වල තියෙන මූල්‍ය වේදම් විදිහට අපිට දක්වලා තියෙන වසර 3 ගෙවන ලද පොලිය. එතකොට වසර 3 ගෙවන ලද පොලිය තමයි මූල්‍ය වේදම් වල තියෙන්නේ. නැස බලන්න පොලිය කොච්චරක් තියෙනවද කියලා මූල්‍ය වේදම් වල රුපියල් 1000ක පොලිය තියෙනවා. එනිසා මේක ගෙවලා තියෙන්නේ. එහෙනම් මේම් කටයුතු යනසේ ගෙව් පොලිය විදිහට අපි අඩු කරනවා කියද්ද 1000ක් අඩු කරනවා. හරි. ගෙව් පොලිය විදිහට 1000ක් අඩු කරනවා. ඊළඟට සීලම් ගෙනුමා විකුණුම් ණය පදනම තමයි. එතකොට කලින් එක වගේම තමයි. හැබැයි මේකේ ආරම්භක සහ අවසාන ශේෂයන් මේ දීලා තියෙන්නේ. හරිද? ඒ නිසා අපි මුලින්ම ණය ගැති පාලන ගිණුම රෝල් කරගෙන අපි ණය ගැතියන්ගෙන් ලැබිච්ච මුදල් ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන්. එතකොට ණය ගැතියන්ගේ ආරම්භක ශේෂය 1500 අවසාන ශේෂය 2500යි. හරිද? ආරම්භක ශේෂය දාන්න 1500යි අවසාන ශේෂය 2500යි. right. ඊට පස්සේ විකුණුම් බලන්න කොච්චරක් තියෙනවද කියලා. විකුණුම් තියෙන ආදායම් ප්‍රකාශනය 20000ක්. එතකොට මේ ඔක්කොම ණයට විකුණුම්. ඒ නිසා ණය ගැතියන්ගේ විකුණුම් ඔක්කොම 20000යි. එහෙනම් මුදලින් අපිට ලැබිලා තියෙනවා කොයිතරම් ප්‍රමාණයක්ද? මුදලින් ලැබිලා තියෙනවා 19000ක් ලැබිලා තියෙනවා ණය ගැතියන්ගේ. නේ? ණය ගැතියන්ගේ 19000ක් අපිට මුදලින් ලැබිලා තියෙනවා. right. රුපියල් 19000ක් මුදලින් ලැබිලා තියෙනවා. එතකොට ණය ගැතියන්ගෙන් ලද මුදල් මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ අපිට ලියන්න පුළුවන්. කීයද? 19000යි. හරිද? ලැබීමක් ඒ නිසා ඒක එකතු වෙනවා. එකතු වෙනවා. ඊළඟට බලන්න ඊළඟට අපිට ගැනුම් වටිනාකම හොයාගන්න. ගැනුම් හොයාගන්නට කලින් ඉදීමයි ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගය අඩු කරාම විකුණුම් පිරිවැය එනවා. ඉතින් විකුණුම් පිරිවැය අපිට දීලා තියෙනවා නේද? විකුණුම් පිරිවැය දීලා තියෙනවා 8000ක් කියලා දීලා තියෙනවා. විකුණුම් පිරිවැය 8000යි. මේ 8000න් අවසන් තොගයේ ආරම්භක තොගයේ අපිට හොයාගත්තා නම් ගැනුම් හොයාගන්න පුළුවන්. දැන් මේ අග තොගයේදී දීලා තියෙනවා. ආරම්භක තොගයේ 1000යි අවසන් තොගයේ කීයද 2200. නිසා ආරම්භක තොගය 1000 දාන්න අවසාන තොගය 2200. දැන් මොකද කරන්නේ? දැන් කරන්න ඕනි 8000ට එකතු කරනවා 2200. 8000ට එකතු කරනවා 2200. එකතු කරලා ආරම්භක තොගය 1000 අඩු කරනවා. එතකොට අපිට ගැනුම් ලැබෙනවා කීයද? 9200ක් ලැබෙනවා ගැනුම්. හරි. ගැනුම් ලැබෙනවා කීයද? 9200ක් ලැබෙනවා ගැනුම්. ගැනුම් 9200 අපි ණය හිමි පාලන කිලිමේ ගැනුම් විදිහට ලියනවා 9200. හරි? ගැනුම් විදිහට ලියනවා 9200. දැන් ණය හිමියන්ගේ ආරම්භක සහ අවසාන ශේෂයන් ගන්න. ණය හිමියන්ගේ ආරම්භය 700යි අවසානයේ 500ක් තියෙනවා. ඒකට ආරම්භක ශේෂය 700යි අවසාන ශේෂය කීයද? 500යි. එතකොට මුදලින් ගෙවලා තියෙන ගාණ හොයාගන්න පුළුවන් අපිට මෙතන වෙනසින් ගෙනුම තුලණය කරාම ලැබෙනවා 9400ක් ලැබෙනවා. නේ? 9400ක් ලැබෙනවා ණය හිමියන්ට ගෙවූ මුදල් ප්‍රමාණය. ඒතර ණය හිමියන්ට අපි 9400ක් මුදල් ගෙවලා තියෙනවා. මේක මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ අපි අඩු කරනවා ණය හිමියන්ට ගෙවූ මුදල්. නේ? ඒතර ණය හිමියන්ට ගෙවූ මුදල් කියලා කියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම්. එසේ එතනින් අපි ඒක අඩු කරලා පෙන්නනවා. මොකද මුදල් ගලා යෑමක් නිසා. ඊළඟට බලන්න වසර තුළ 1000ක පිරිවැසත් උපකරණ විකිණීමෙන් 400ක ලාභයක් උපයාගෙන ඇත කියලා දීලා තියෙනවා. රයිට්. පොඩි ටී ගිණුමක් ඕන උපකරණ විකුණුම් කියලා. රයිට්. උපකරණ විකුණුම් කියලා ටී ගිණුමක් ගන්න. එතකොට විකිණීමේ පිරිවැය රුපියල් 1000යි. එකකින් අපි රුපියල් 400ක ලාභයක් උපයලා තියෙනවා. ඔය ටික නේ දීලා තියෙන තොරතුරු. ඒ තොරතුරු ටික උපකරණ විකුණුම් ගිණුමේ සටහන් කරගන්න. පිරිවැය හාර කරනවා ලාභයක්
හර කරන්න. ඊට පස්සේ බලන්න මේ විකුණපු උපකරණවල ක්ෂය ප්‍රමාණය. ක්ෂයට හොයාගන්න පුළුවන් දීපල පිරිත උපකරණ ලේඛනයේ මේ අඩු කරලා තියෙන එකේ ක්ෂය. මේ අඩු කරලා තියෙන පිරිවැය. එතකොට ක්ෂය අඩු වෙලා තියෙනවා 400. දැන් ක්ෂය කරලා තියෙනවා කොච්චරද? 400ක් ක්ෂය කරලා තියෙනවා. 400ක් ක්ෂය කරා නම් නේද? එතකොට බලන්න මුදලින් ලැබිලා තියෙන්නේ කොච්චරද? රුපියල් 1000යි. එහෙනම් විකුණලා තියෙන්නේ කීයද මේ උපකරණේ? රුපියල් 1000කට තමයි විකුණලා තියෙන්නේ. එතකොට උපකරණ විකිණීමෙන් ලැබෙන මුදල ආයෝජන ක්‍රියාකාරකම. ඒ නිසා අපි ආයෝජන ක්‍රියාකාරකම් යටතේ උපකරණ විකුණු ආදායම නැත්නම් උපකරණ විකුණුම් ලැබීම විදිහට රුපියල් 1000ක් එකතු කරනවා නේ. විකුණුම් ලැබීම මුදල් ලැබීමක්. ඒ නිසා මුදල් ලැබීම් ප්‍රවාහයක් එක එකතු කරලා පෙන්නනවා ආයෝජන ක්‍රියාකාරකම් වල. හරිද? ඊළඟට කියනවා තොගේ පිරිවැය 2600යි ශුද්ධ පෙළ අවධියගේ 2200යි වෙනත් විදම් යටතේ තොගක පහැරේ. හරිද? ඒක එතකොට අපිට මෙතන ඍජු ක්‍රමයට අවශ්‍ය නැහැ. ඒක ඕනි වක්‍ර ක්‍රමයට හදනකොට තමයි ඔක අවශ්‍ය වෙන්නේ. හරි. අපිට පුළුවන් දැන් මේකේ ආදායම් වියදම් වලද මුදලින් ගෙවලා තියෙන ප්‍රමාණය හොයාගන්න. එතකොට ආදායම් ටික හරි වෙනත් ආදායම් තියෙන අතන උපකරණ විකිණීමෙන් ලැබෙන එකනේ. ඊට පස්සේ පරිපාලන වේදම් තියෙන සම්පූර්ණ 2300. මේ පරිපාලන වේදම් ඇතුලේ වාර්ෂික ක්ෂය අනිවාර්යෙන් ඇතුළත් වෙනවා. ඒ නිසා වාර්ෂික ක්ෂය ඉවත් කරගන්න මෙතන තියෙන මේ වාර්ෂික ක්ෂය වල සම්පූර්ණ එකතුව කියන්නේ 1200. මේ 1200 මෙතනින් අඩු කරන්න ඕනේ. එතකොට සම්පූර්ණ පරිපාලන වේදම් තියෙනවා 2300. එකකින් 1200ක් අයින් වුණාම පරිපාලන වේදම වෙන්නේ 1100. හරිද? මොකද ක්ෂය මුදලින් ගෙවන්නේ නෑනේ. ඒ නිසා 2300ම වේදම විදියට ගත්තොත් එහෙම ඒකේ අර මුදලින් නොගෙවෙන කොටසකුත් ඇතුළත් වෙනවා. නේ? ඒ නිසා ඒ මුදලින් නොගෙවෙන කොටස සම්පූර්ණයෙන් අයින් කරනවා. හරි. එතකොට ඉතුරු වෙන්නේ කොච්චරද? 1100යි. ඒ 1100 නේද බලන්න උපජිත කොටසක් හරි ඉදිරියට ගෙවු කොටසක් හරි තියෙනවද කියලා. එහෙම උපජිත කොටසක් හෝ ඉදිරියට ගෙවු කොටසක් මේකේ සටහන් වෙන්නේ නැහැ. නේද? ඒ මොකුත් නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සටහනක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? මේ විහිදම සම්පූර්ණයෙන් මුදලින් ගෙවලා තියෙනවා. එනිසා 1100ක් මුදලින් ගෙවලා තියෙනවා. එතකොට පරිපාලන වියදම් වලට කරන ගෙවීම වැටෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට. මොකද එදිනෙදා කරන දේවල් නෙමෙයි තියෙන්නේ. නේද? මෙහෙයුම් කටයුතු වෙන විදිහ තමයි ඒක කරන්නේ. එනිසා මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් අපි අඩු කරනවා ගෙව් පරිපාලන 1100යි. ගෙව් පරිපාලන 1100ක් කියලා අඩු කරනවා. ඊළඟට බෙදාහැරී වේදම් විදිහට අපි 2700ක් ගෙවලා තියෙනවා. ඒ 2700ක් මෙහෙයුම් කටයුතු වලින් අඩු කරනවා. නේ? ඒවා ඔක්කොම මොනවද? මෙහෙයුම් ක්‍රියාකාරකම්. ඒ නිසා ඒකත් මුදල් ගෙවීම. එතකොට මේ ගෙවීම සම්පූර්ණයෙන් අඩු. එතන උපචිත එකක් එහෙම මොකොත් නැහැ. නේද? උපචිත එහෙම තිබ්බනම් අපිට ගෙවු ටික හොයාගන්න වෙනවා. නේ? උපචිත තියෙනවද නැද්ද කියලා හොයාගන්න කොහෙද? මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. ඒකේ මුකුත් සටහනක් නැහැ. ඊට පස්සේ මූල්‍ය වේදම් හරි ඒක ගත්තා වෙනත් වේදම් එක ප්‍රශ්නයක් නෑ ඒක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ කාලච්ඡේදයේ ආදායම් බද්ධ තියෙනවා 1500. මේ බද්ධෙන් කොච්චරක් ගෙවලද කියලා බලන්න. ගෙව් බදු නැත්නම් උපචිත බදු දෙනවද බලන්න. උපචිත බදු මොකුත් නෑ මෙතන නේ. ඉදිරියට ගෙව් බද්දකුත් නෑ. ඒ කියන්නේ මොකද්ද? මේ 1500ක ආදායම් බය 1500ක ආදායම් බද්ද වාර්ෂික තුල මුදලින් ගෙවන. ඒ නිසා මේ 1500ම ගෙවලා එන ගෙව් බදු විදියට ගන්න. ගියද අපි 1500යි. ගෙව් බදු විදියට ගන්න කීයද? 1500යි. හරි. එතකොට ඊට පස්සේ කලච්චිතේ ලාභේ මුළු ඊළම් ප්‍රත්‍යාගන අතිරික්ත ඔබ මුදල් විදියට සලකන්නේ. හරි. ඊළඟට තියෙනවා අපිට දේපල පිළියතා උපකරණ ලේඛනය. හරිද? අපි ආදායම් මේ හිමිකම් වෙනස්වීම ප්‍රකාශනයේ පස්සේ මේක ඉවර කළා එනවා. දේපල පිළියතා උපකරණ ලේඛනය. ඒකේ බලන්න ඒකේ තියෙනවා මේ මිලට ගැනීම තියෙනවා. මිලට ගැනීම තියෙනවා කොච්චරද 2000ක් අරගෙන තියෙනවා. එහෙනම් මෝටර රථ දේපල උපකරණ පිළියත වර්ෂය තුල මිලදී ගැනීමක් තියෙනවා. හරි. එහෙනම් ඒව මොනවද ආයෝජන ක්‍රියාකාරකම් මොකක්ද අරගෙන තියෙන්නේ? මෝටර රථයක් නේ. මෝටර රථ ගෙනුම් කියලා කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම්. එතකොට මෝටර රථ ගෙනුනොත් මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා නේද? මුදල් ගලා යෑමක් ඒ නිසා 2000ක් අඩු වෙනවා. 2000ක් අඩු වෙනවා. 2000ක් අඩු වෙනවා. හරි ආයෝජන ක්‍රියාකාරකම ඒ නිසා මෝටර රථ ගෙනුම් 2000ක් එතන අඩු වෙනවා.
තව මොනවද තියෙන්නේ? වෙනස්කම්. ප්‍රත්‍යාගනාලාභය ගන්න. හරි. ඊට පස්සේ මේ වාර්ෂික ෂය හරි ඉවත් කිරීමේ ෂය එච්චරයි. ඊට පස්සේ මෙතන හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයට එන්න. ඒකේ තියෙන මේ කොටස් නිකුත් කරලා ලැබිලා තියෙනවා කොච්චරද? 1000ක් ලැබිලා තියෙනවා නේ. ඒව මොනවද? මූල්‍ය ක්‍රියාකාරකම්. කොටස් නිකුත් කිරීම මූල්‍ය ක්‍රියාකාරකම්. කීයක් ලැබිලා තියෙනවද? 1000ක්. මොන ලැබිලා තියෙනවා කොටස් නිකුත් කිරීම. ඒකේ මුදල් ලැබෙනවා. ඒ නිසා මූල්‍ය ක්‍රියාකාරකම්. හිමිකම් නිකුතු කියලා කියන්නේත් මුදල් ලැබීමක් නේද? ඒ නිසා එතකොට ඉන්න කොටස් කරුවන්ටම නැවත කොටස් නිකුත් කිරීමට හිමිකම් නිකුතුව කියන්නේ. ඒකෙන් සල්ලි ලැබෙනවා. ඒ නිසා ඒකත් මූල්‍ය ක්‍රියාකාරකම්. හරි. හිමිකම් නිකුතු. හිමිකම් නිකුතු 1000යි. ඒ වගේම සල්ලි ලැබෙන මුදල් ගලා ඒමක්. ඊළඟට බලන්න සංචිත ප්‍රාග්ධනිත කිරීම මුදල් ගලා ඒමක් හෝ යෑමක් වෙන්නේ නැහැ. ඒක යන්නේ. ඊළඟට මුල් විස්තීන ආදාය ප්‍රත්‍යාගන සංචිතයෙන් කයින් කරන්න පුළුවන්. ඊට පස්සේ පොදු සංචිතයට මාරු කරන එකකින් ඒකෙත් බලපෑමක් නැහැ. අනේ ඒක මුදල් වෙන්නේ නැහනේ. ඊට පස්සේ මෙතන 1000 කරන්න පුළුවන්. මේකත් අයින් වෙනවා. ඊට පස්සේ මේකත් අයින් කරන්න. මේ ගෙවු ලාභාංශ තියෙනවා 1000. ලාභාංශ අතුරු ලාභාංශ ගෙවීම මුදල් ගලා යෑමක් නේද? එතකොට ඒවා වෙන්නේ මූල්‍ය ක්‍රියාකාරකම්. මූල්‍ය ක්‍රියාකාරකම් වල යන්නේ ගෙවු ලාභාංශ ඊද 1500 නේ. ගෙවු ලාභාංශ 1500. හරි ඒක 1500 නේ 1000. 1000. 1000. ඒ මුදල් ගලා යෑම නේ. මුදල් ගලා යෑමක් ගෙවු ලාභාංශ කියලා කියන්නේ මුදල් ගලා යෑම. දැන් ප්‍රකාශනයේ ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ බලන්න දේපල පිළිතුරු උපකරණ හරි ආයෝජන බලන්න ආයෝජන තිබ්බි 1000යි හැබැයි දැන් 2000ක් වෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? වර්ෂ මේ 2017 තුන ඇතිසේ තමයි ඊළම කාලච්චිත තුළ ආයෝජන 1000කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි 1000ක් මේ අවුරුද්දේ අලුතෙන් ආයෝජනය කරලා තියෙනවා. එතකොට අලුතෙන් 1000ක් ආයෝජනය කරා කියලා කියන්නේ නේද? මේ දෙක අතර වෙනස 1000යි නේද? අලුතෙන් 1000ක් ආයෝජනය කරා කියලා කියන්නේ මුදල් ගලා යෑමක් නේද? එතකොට මුදල් ගලාගෙන යනවා. ආයෝජන කියලා කියන්නේ මොනවද? ආයෝජන ක්‍රියාකාරකම්. මේ නිසා ආයෝජන ක්‍රියාකාරකම් වල මුදල් ගලාගෙන යනවා. ආයෝජන ක්‍රියාකාරකම් වලට කියන්න ආයෝජන. ආයෝජන මොන අලුතෙන් ආයෝජන කරලා තියෙනවා. අපි රුපියල් 1000ක් ආයෝජනය කරලා තියෙනවා. නැත්නම් ඉතින් ආරම්භක සෙෂන් වල තියෙන්න ඕන නේ මෙතන. වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පත් රැගෙන තියෙනවා. ඒවා ඉන්නේ මුදල් හා මුදල් සමාන දෙයවලට. ඊට පස්සේ සංචිත ඒක හරිනේ නේ. මේ ටිකම හරි. බැංකුවනේ බලන්න. බැංකුවනේ තියෙන 2600 ආරම්භයේ තිබිලා තියෙන්නේ. අවසානයේ තියෙනවා 1700. වෙනස බලන්න කොච්චරද කියන 2600න් 1700ක් අඩුනහම 900ක් මොකද වෙලා තියෙන්නේ? බැංකු ණය අඩු වෙලා තියෙනවා. නේ 900ක් බැංකු ණය අඩු වෙලා තියෙනවා. බැංකු ණය අඩු වෙලා කියලා කියන්නේ මොකක්ද? ප්‍රවර්තන වර්ෂයේ බැංකු ණය වාරයක් ගෙවලා තියෙනවා. නේ මේ අවුරුද්දේ බැංකු ණය වාරයක් ගෙවලා තියෙනවා. ඒ නිසා බැංකු ණය වාරයක් ගෙවලා තියෙනවා රුපියල් 900ක්. එතකොට බැංකු ණය කියලා කියන්නේ මූල්‍ය ක්‍රියාකාරකම්. එතකොට ණය වාරික කියපින් වැටෙන්නේ මූල්‍ය ක්‍රියාකාරකම්. යටතේ මූල්‍ය ක්‍රියාකාරකම් ගෙව් වාරික ඊට 900යි මුදල් ගලා යෑම නේ. ගෙව් වාරික රුපියල් 900යි මේක මුදල් ගලා යෑම. මේක වැටෙන්නේ එතකොට මූල්‍ය ක්‍රියාකාරකම් වලට. මේ ටික තමයි දීලා තියෙන තොරතුරු. දැන් අපිට දීලා තියෙන තොරතුරුත් එක්ක ඔක්කොම ටික දැන් එකතු කරන්න පුළුවන් අපිට. මෙහෙම ක්‍රියාකාරකම් ටික එකතු කරාම අපිට ලැබෙනවා මෙහෙම ක්‍රියාකාරකම් වලින් චලන යොමු මුදල් ප්‍රවාහය 5800ක් ලැබෙනවා. නේ 5800ක් ලැබෙනවා. ඒකෙන් ගෙවු පොලිසා බදු අඩු වුණාම ශුද්ධ මුදල් ප්‍රවාහය වෙනවා මෙහෙම කටයුතු වලින් රුපියල් 3300ක් ලැබෙනවා. ඒකෙන් ආයෝජන ගත්තාම ආයෝජන ක්‍රියාකාරකම් වලින් එනවා මේ ක්‍රියාකාරකම් ශුද්ධ මුදල් ප්‍රවාහය ඍණ 2000ක් ලැබෙනවා. බලන්න දෙනවද කියන්නේ. ඊට පස්සේ මේ මූල්‍ය ක්‍රියාකාරකම් ගත්තාම මූල්‍ය ක්‍රියාකාරකම් වලින් අපිට ලැබෙනවා රුපියල් 1000ක් 1100ක්. ඒතර මේ තුන් දෙනාගේ මේකෙදී
කාලච්ඡේදයේ ශුද්ධ මුදල් ප්‍රවාහය වැඩිවීම ගත්තාම වැඩි වෙනවා කීයකින්ද? 2400කින් වැඩි වෙනවා. right බලන්න කාලච්ඡේදයේ ආරම්භයේ 2016 4.1ට 2014 මුදල් හා මුදල් සමාන දෙ කොච්චරක් තියෙනවද? 2016 තියෙනවා 200ක් තියෙනවා. එතකොට මෙතන එකතු වෙනවා 200ක්. ඔක්කොම එතකොට 2600ක් එනවා. හරි 2600ක් එනවා 331ට දෙන මුදල් හා මුදල් සමාන දෙ. දැන් බලන්න තියෙන්නේ 1700යි. නෑනේ මුදල් හා මුදල් සමාන දෙය කියලා කියන්නේ මුදල් සහ භාණ්ඩාගාර බිල්පත් කියන දෙකේම එකතු. එතකොට බලන්න 1700ට මේ 500ත් එක්කට ඔක්කොම වෙනවා 2200ක් එනවා. නේද? 2200ක් එනවා. එතකොට 2200ක් එතන එනවා. බලන්න කොතනද වෙනස ආවේ කියලා. එකතු හරියට බලන්න. මෙතන බලන්න මේ මෙතන අවසාන තොගේ PV 2600 තියෙන්නේ. හරි අපි ඉස්සෙල්ලා ගත්ත එතන 2200 අවසාන තොගේ විදියට. ඒක 2600 කරගන්න. හරි 2600 කරගන්න. එතකොට ගැනුම් වල වටිනාකම අපිට ලැබෙනවා 9200. එතන ගැනුම් වල වටිනාකම 9200 නේද? 8000 එකතු කරනවා 2600ක් අඩු කරනවා 1000ක් 9600 9600ක් ගැනුම් වල වටිනාකම එතකොට 9600යි. එතකොට 9600ක් ගැනුම් ගත්තාම හිමියාගෙන් ලැබෙන්නේ 9800. හරි ඒකයි වෙනස. 9800 එතකොට අඩු වෙන්නේ විතර 9800. එතකොට මෙහෙම කටයුතු වලින් මුදල් ප්‍රවාහය නිවැරදි වෙනවා 2900ක් වෙනවා. එතකොට අවසානයේ මෙතන එනවා මුදල් හා මුදල් සමාන දෙය වටිනාකම 2200. හරි කොහොමවත් මිස් වෙන්න බෑ. එක තැනක් හරි මිස් වෙච්ච ගමන් අපි අවසාන උත්තරේ වරදෙනවා. එතකොට ලේසි අපිට හොයාගන්න මේක. මේ වගේ එකක් ලැබෙන්නේ නෑ. ඊට වඩා ටිකක් සංකීර්ණ නැති එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. මෙතන අමාරු එකක් එන්නේ. හරි. right. මුකුත් අපැහැදිලි තැනක් තියෙනවා නම් පස්සේ මගෙන් අහන්න. අපි හදමු මේකෙම වක්‍ර ක්‍රමයකට වක්‍ර ක්‍රමයට ගත්තාම මුලින්ම අපිට ඕනි කරනවා බදු පෙරලාභය. හරිද? දැන් වක්‍ර ඍජු ක්‍රමයටයි වක්‍ර ක්‍රමයටයි දෙකටම හදන වෙලාවකදී ආයි නම ගම ලියන්න අවශ්‍ය නැහැ. මුදල් ප්‍රකාශන කියලා විතරක් ලියන්න වක්‍ර ක්‍රමයට හදන්න. මේ පොඩ්ඩක් පුළුවන් නම් ලියන්න මේක මේ හදන්නේ මොන ක්‍රමයකද කියන එක පිටපැත්තකින්. මුලින්ම බදු පිර ලාභය අරගෙන ඉන්න බදු පිර ලාභය මෙතන දීලා තියෙනවා බදු පිර ලාභය රුපියල් 6000ක් කියලා දීලා තියෙනවා. හරිද? බදු පිර ලාභය 6000ක් තියෙනවා. ඊට පස්සේ කාරක ප්‍රාග්ධන සංචලනයන් වලට පෙර මෙහෙයුම් ලාභය ගන්න. දැන් මේ මෙහෙයුම් ලාභය ඇතුලේ තියෙනවනේ ෂය නේද? ෂය තියෙනවා කොච්චරද 1200ක් ෂය තිබ්බා. ඒ නිසා මුලින්ම අපි ෂය 1200 අයින් කරනවා. ක්ෂය 1200ක් තිබ්බා. එතකොට ක්ෂය ලාභයෙන් අඩු වෙලා තියෙන නිසා අපිට දැන් ක්ෂය ටික අයින් කරන්න එකතු කරන්න. ඊට පස්සේ මෙතන තියෙන වෙනත් ආදායම් වල 400ක්. මොකද ඒ 400 උපකරණයකින් ලැබිච්ච ලාභය නේ. එතකොට උපකරණ විකුණුම් ලාභයත් අපි අයින් කරන්න ඕනේ. උපකරණ විකුණුම් ඒ විකුණුම් ලාභයත් අයින් කරනවා. ඒව මුදලින් අපිට ලැබෙන්නේ ඒ නිසා ඒ 400ත් අපි එතන අයින් කරනවා. විකුණුම් ලාභය ඒ 400 අයින් කරනවා. මොකද ලාභයට දැන් එකතු වෙලා තියෙනවා. එකතු වෙලා තියෙන නිසා එක දැන් එතනින් අයින් කරනවා. ඊළඟට මූල්‍ය වේදන් වල තියෙනවා ණය පොලිය. නේද? මූල්‍ය වේදන් වල ණය පොලිය තියෙන නිසා ණය පොලියත් අයින් කරනවා. ණය පොලිය 1000ත් අඩු වෙලා තියෙන නිසා ඒක එකතු කරනවා. ඊළඟට වෙනත් වේදන් වල තියෙන තොග කපා හැරීම. තොග කපා හැරීම කියලා කියන්නේ මුදල් නැත්නම් මූල්‍ය වේදමක් නෙවෙයි. නේද? මුදල් වලින් යන එකක් නෙවෙයි. නිසා ඒකත් අපි අයින් කරනවා. තොග කපා හැරීම.
මේ ටික තමයි එතකොට තියෙන්නේ මුදල් නොවන අයිතමයන් විදිහට නේ. මුදල් නොවන අයිතමයන් විදිහට පොදු පෙර ලාභයේ තියෙන්නේ මොකද ක්ෂය. එතකොට උපකරණ විකිණීමෙන් ලැබිච්ච ලාභය, මූල්‍ය වේදම් සහ වෙනත් වේදම් යටතේ තියෙන තොග හානි. තොග කපා හැරීම. ඒ ටික ඉවත් කරගන්න. හරිද? ඒ ටික ඉවත් කරගත්තට පස්සේ අපිට පුළුවන් කාරක ප්‍රාග්ධන සංචලනයන් ගලපන්න. හරි, මේ තියෙන කාරක ප්‍රාග්ධන සංචලනයන්නේ. හරි, බලන්න කාරක ප්‍රාග්ධන සංචලනයන් මොකද වෙලා තියෙන්නේ? තොගේ වැඩි වෙලා තියෙනවනේ. තොගේ කීයකින් වැඩි වෙලා තියෙනවද? 1000 ඉඳන් 2200කින් වැඩි වෙනවා. ඒ කියන්නේ 1200කින් තොගේ ඉහළ ගිහින් තියෙනවා. තොගේ වැඩි වෙලා තියෙනවා. 1200 යන තොගේ වෙනස් වීම විදිහට අපි 1200යි. එතකොට වත්කමක්නේ තොගේ කියන්නේ තොගේ වැඩි වෙනවා. එතකොට වත්කම් වැඩි වෙනකොට මොකද කරන්නේ? අඩු කරන්න ඕන. ඊළඟට බලන්න ණය ගැතියුම මොකද වෙලා තියෙන්නේ? එයාලත් වැඩි වෙලා තියෙනවා. කීයකින් වැඩි වෙලාද? 1000කින් ඉහළ ගිහින්. එහෙනම් ණය ගැතියන්ගේ වැඩිවීමත් මොකද කරන්නේ? අපි අඩු කරනවා. හරි, මෙතන ණය ගැතියන්ගේ වැඩිවීම කියලා ලියන්න ප්‍රශ්නයක් නැහැ. හරි, මේකම ලියන්න ඕනේ ණය ගැතියන්ගේ වැඩිවීම කියලා ලියන්න. ඊට පස්සේ වර්ණාකාර විලිපත් ඒවා ගන්න. ඊට පස්සේ වගකීම් වල බලන්න. වගකීම් වල ගත්තාම ණය හිමියෝ ඉන්නේ. ඉතින් ණය හිමියන් වැඩි වෙලා තියෙනවා. ණය හිමියෝ අඩු වෙලා තියෙනවා නේ. අඩු වෙලා තියෙනවා. කලින් තියෙන්නේ 700යි දැන් තියෙන්නේ 500 නිසා අඩු වෙලා තියෙනවා. එතකොට 200කින් අඩු වෙලා තියෙනවා. ඒ අඩුවීම අඩු කරනවා. අඩුවීම මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. right. එතකොට ගෙව් පොලි සහ ගෙව් බදු වෙනසක් නැහැ මේ දෙකම නෙන්නේ. එතකොට මේකේ ගෙව් පොලි හා ගෙව් බදු කියන්නේ 10යි 1500යි. නිසා මේ දෙකම මෙතෙන් ගන්න. එතකොට 3400ක් ලැබෙනවා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. කලින් ලැබුණේ 3400මද? 1900. බලන්න අපිට අතෑරුණේ මොකක්ද කියලා. ක්ෂය ගත්තනේ ක්ෂය එකතු කරන්න. මේකටම ලාභය. හරි, මෙතන මේ අපි තොග කපා හැරීම බලන්න. තොග කපා හැරීම මෙතනින් අයින් කළානේ නේද? තොග කපා හැරීම මේ අයින් කරපු නිසා දැන් තොගේ ඇත්තටම පිරිවැය තමයි මෙතන ගන්න ඕනේ. හරිද? මෙතන ශුද්ධ උපලබ්ධියගේ ගන්න බෑ. මෙතන ගන්න ඕනේ 2600. හරි, මතක තියාගන්න ශුද්ධ උපලබ්ධියගේ ගන්න එපා. මෙතන 2600 ගන්න ඕනේ. එතකොට 10 ඉඳන් 2600 දක්වා එතන වැඩිවීමක් වෙලා තියෙනවා නේ. ඒකට තොගේ වැඩිවීම විතර අපි ගන්න 1600කින් තොගේ වැඩි වෙනවා. right. එතකොට එනවා ශුද්ධ මුදල් ප්‍රවාහය මෙහෙම කටයුතු වලින් චලනය වෙන 2900ක් අපිට ලැබෙනවා. right. එතන ගන්න එපා. එනිසා මතක ඇතුව මෙතන අවසන් තොගේ ගන්නකොට එතන පිරිපැය විතරක් ගන්න. හරි. පිරිපැය විතරක් ගන්න ශුද්ධ උපලබ්ධයක ගන්න එපා.